මල් පිපුන තරමටම සිල් සුවඳ හමායන දෙවලා සතහම් මග සලසාලන සල්මල් ආරාමේ සල්මල් ආරාමේ සල්මල් ආරාමේ සිතේ කෙලෙස් කිලිටි සැම දම්දින් දුවාලන යති පරපුරකට ඉනි මංතනනා සල්මල් ආරාමේ සල්මල් ආරාමේ පින්කෙතක හසිරිදෙන සංසිඳෙන මගක යන කසාවතින් දස අත පොබ කරන සල්මල් ආරාමේ සල්මල් ආරාමේ මට මහ පාළුවක් දැනෙනවා. ඒ වගේම ලොකු පාපයක් කරගත්ත කියලාත් හිතෙනවා. චීවරයක් දරා ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි අයියේ. ඒත් අපි ඒක සමච්චලයට ලක් කරා. මගේ පව්කාර වැඩින්ද බලටත් පව් පුරව ගන්න සිද්ධ වුණා බං. මට සමාවයක්. තණ්හාව කියන එක හිතට ආවට පස්සේ පින්පව් තේරෙන්නේ නැහැ අයියේ. අපිට උනෙත් ඒක තමයි. කරපු කිසි දෙයක් වැඩක් නැහැ කියලා හිතනවා බං. අපි මහ පව්කාරයෝ. අයියේ මන් දන්න මහ ලොකු බණක් නෑ. ඒ වුණාට මේ පන්සලේ හිටපු ටිකට මට දැනුණා අපි යන පාර වැරදි කියලා. අපේ තියෙන මේ අගහිගකම් වලට මේ උතුම් බුද්ධ ශාසනය පාවලා දෙන එක මහා පාප කර්මයක්. දැන් ඉතින් තියෙන්නේ අපි මේ ගොඩ ගාගත්තු පව් කන්ද හේදිලා යනකම් පින් රැස් කරගන්න එක. මම ඔබට කියන්නේ උඹත් අපාගත නොවන තැනකට වැඩ සලසගන්න. දැන් ඔබ ගමේ යන්නේ? ගමේ යන්නේ. ගමේ ගියොත් ආපහු මම වැටෙන්නේ මේ ගොඩටමනේ. මං ඇත්තටම උපාසක කෙනෙක් වෙන්න තීරණය කරා අයියේ. මම මේ යන ගමනින් උඹටත් පිනක් අත් වෙන්න එපායි. මං ගිහින් එන්නම් අයියේ. ඔබට ගොඩක් පින්.
අපේ දරුවව මෙච්චර කල් ආදරෙන් රැක බලා ගත්තට ඔබ වහන්සේට ගොඩාක් පිං. මං සමන් බලාගත්තේ නෑ. සමන් තමයි තනිවම එයාගේ හැම දෙයක්ම කරගත්තේ. Facebook එකට බණකුත් කිව්ව නේද? හොඳයි නම් ගිහිල්ලා එන්න. එන අපිට අවසරයි හම්තුරනේ. යම් පුතේ. එනම් පරිස්සමට ගිහිල්ලා එන්න. එන්න පුතේ. සමන් අඬනවා නේද? සමන් හොඳටම දන්නවා කවදා හරි අපි මේ හැම දෙයක්ම දාලා යනවා කියලා. එහෙම දැන තොහම අඬන්න එපා. බුද්ධ පුත්‍රයෙක් වෙලා හිටපු කෙනෙක් හැටියට ඔහම අඬනවා කියන්නේ ලැජ්ජා වෙන්න ඕන කාරණයක්. සමන් වාගේ අම්මව ගොඩාක් හොයලා බැලුවනේ. ඉතින් ඔන්න අද අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. අනික සමන්ගේ තාත්තා සොප්මල් මහත්තයා කලින් ඉඳන්ම සමන්ගේ යාළුවෙක්නේ නේද? මට ඔබ වහන්සේ නැතුම් ගප්පාලු ඉතේ. මං සමන්ට එකින් එක පැහැදිලි කරලා දෙන්න යන්නේ නැහැ. මොකද ඔය දැනෙන දුකට හේතුව සමන් හොඳටම දන්නවා. සමන් දැන් මට චීවරේ පූජා කරලා ඉවරනේ. දැන් මට සමන්ගේ අයිතියක් නැහැ. සමන්ව අයිති අම්මටයි තාත්තට. අනික මේ තීරණය ගත්තේ සමන්මයි. අපි කවුරුත් කියලා නෙවෙයි. ඒකින්ද ඒ ගත්තු තීරණය අනුව දැන් වැඩ කරන්න පුරුදු වෙන්න. සමන්ට ආයෙ එන්න හිතුනොත් ආයෙත් එන්න. හැබැයි මගේ ළඟට නෙවෙයි. මේ උතුම් බුද්ධ ශාසනයේ කොහේ හරි තැනකට. තේරුණාද? එන අපිට අවසරයි හම්තුරනේ. හොඳයි. සල්මල් ආරාමේ අම්මේ ඇයි ඔයා ඔහොම ඉන්න එපා. ඔයා ඔහොම ඉද්දි මට හරි දුකයි. අර සමා වෙන්න අනු. අම්මා මොකටද මගෙන් සමාව ගන්නෙ? අම්මා කෙනෙක් විදිහට මම මේ වෙලාවේ හරි අසරණයි. මට මහා වරදකාරී හැඟීමක් දැනෙනවා. එතන අම්මගේ කිසිම වැරද්දක් නැහැ. වැරද්ද තියෙන්නේ අම්මා හැදුණු වැඩුණු සංස්කෘතිය. ඒ ගතානුගතික අදහස් එක්ක අපිට අද කාලේ ජීවත් වෙන්න බෑ. අපිට වෙනස් වෙන්න වෙනවා. ඔයා හරි. මේ වලව් මේ පැලැන්ති මේ නම්බුනාම
මේ කිසි දෙයකින් මිනිසුත් එක්ක සුහදව ගනුදෙනු කරන්න බෑ. මේ හැම දෙයක්ම ප්‍රෝඩාවක්. ඔයා හරි හොඳයි අම්මා. ඔයා ඉක්මනට දේවල් තේරුම් ගන්නවා. නෑ අනු. මට දේවල් තේරුම් යන්න හුඟක් කල් යනවා. ඒකයි මං සක්මල් වෙනුවෙන් බලාගෙන ඉඳලා ඔයාගේ තරුණ කාලේ නාස්ති කරලා දැම්මේ. මට ඒකයි තියෙන දුක. අම්මා මං කොහොමත් හිත හදාගෙන හිටියේ. මොකද මට වඩා ඔයා වටිනවා. මට අම්මටයි තාත්තටයි දෙන්නටම හිටියේ අම්මනේ. ඉතින් අම්මා තමයි මගේ ලෝකේ වීරයා. ඒකින්ද අම්මා ගන්න ඕනෙම තීරණයකට මං එකඟයි. අම්මා දැන් කිව්වොත් එහෙම සපු මල්ව මට මැරි කරන්න කියලා මට ඒක කරන්න පුළුවන්. ඇත්තටම මගේ අතින් ඔයාට ලොකු වරදක් වුණේ. මට ඒකයි දුක. මං කිව්වනේ අම්මා. අම්මා මගේ සමාව ගන්න ඕනේ නැහැ. මං නරක අම්මා කෙනෙක් නේද අනු? නෑ. ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. ඔන්න ඔය විදිහට හැමදාම hina වෙලා ඉන්න. මම මේ ලෝකේ දකින්න ආසම නැති දේ තමයි හැම දුකින් ඉන්න එක. මට ඔයා ගැන හරි සතුටුයි. අපි ඒ සතුට භුක්ති විඳින්න මොන හරි බොමු. අම්මා මේ වෙලාවට බොන්නේ තේද, කෝපිද, කූල්ද? තේ එකක් බොමු. මම තේ එකක් හදාගෙන ඉන්න. අනු ඔයාගේ ජීවිතය ගැන ඔයා කැමති ඕනම තීරණයක් ගන්න. සතර සිංහ නරක වුණාට හේමාල් නරක නෑනේ. එහෙම නේද? දැන් කියන්න අපි දෙන්න හොඳ යාළුවෝ නේද? ඒක ගැන නම් මට තා චුට්ටක් හිතන්න වෙනවා. සල්මල් ආරාමේ කප්මාත්‍යා පින්වත් ආනන්ද හාමුදුරුවෝ වෙතයි. සල්මල් ආරාමේ කියන්නේ මගේ ජීවිතේ මම දැකපු ලස්සනම පන්සල. ඒ ලස්සන පන්සලට ආලෝකයක් ගෙනාවේ ඔබ වහන්සේ. සුමන හාමුදුරුවෝ කියන්නේ හරියට උදේ පිපුණු මලක් වගේ. මුළු පන්සලම සුවඳ කරා ආනන්ද හාමුදුරුවනේ. මට හිතෙනවා මෙච්චර ලස්සන පන්සල මං ඇවිල්ලා කැත කරා කියලා. මං ඔබ වහන්සේට ගොඩාක් වැරදි කළා. ඔබ වහන්සේට විතරක් නෙවෙයි මුළු පන්සලටම. මං දන්නවා මම කරපු හැම තේම ඔබ වහන්සේ දන්නවා කියලා. ඒ හැම දෙම දැනත් ඔබ වහන්සේ මට සමාව දුන්නා. පවක් පිනක් ඊළඟ ආත්මයක් ගැන මම කොයි වෙලාවකවත් හිතුවේ නෑ හමුදුරුවනේ. පවපින් කියන්නේ මොකක්ද කියලා මං හරියට වටහා ගත්තේ ඔබ වහන්සේගෙන්. ඇත්තටම මම මේ ලියුම කරදාසියක ලිව්වේ ඔබ වහන්සේට මුණ දෙන්න බැරි කම නිසා.
ඔබ වහන්සේට මම කරපු දේවල් පව් ගෙවන්න මට ආත්ම ගානක් ගත වෙයි. ඒත් මං කොහොම හරි ඒවා ගෙවලා ඉවර වෙනවා. අද හිතෙනවා ඔබ වහන්සේගේ කකුල් දෙක ළඟ දන්න ගාලා කෑ ගහලා කියන්න ආනන්ද හාමුදුරුවනේ මට සමා වෙන්න කියලා. ඒත් මට ඒකට හයියක් නෑ හාමුදුරුවනේ. ඔබ වහන්සේට කරපු දේවල් වලට මට සමාව දෙන්න පුළුවන් ද ආනන්ද හාමුදුරුවනේ? මට සමාව දෙන්න පුළුවන් ද ආනන්ද හාමුදුරුවනේ? කියන්න සුමන. අපේ හඳුරන්නේ මං ආවේ ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න. කියන්න. ඔබ වහන්සේකට කැමති නව නේද? ඉල්ලීම කියන්නකෝ. කැමති වේද නැද්ද බලන්න. මං ගියාට පස්සේ ඔබ වහන්සේ මතක් වෙන්න ඔබ වහන්සේගේ දෙයක් ළඟ තියාගන්නද? මාව මතක් වෙන්න. මාව මතක් වෙන්න. මොනවද ළඟ තියාගන්නේ? ඔබ වහන්සේකට බනින්නේ නෑනේ. මම වැරද්දක් නොකර කාටවත් දොස් කියන්නේ නැහැ කියලා සුමන දන්නවා. ඒත් ඒක වැරද්දක්ද දන්නේ නෑනේ. කියන්නකෝ බලන්න. එක්ක ඕනේ. සුමන ඉල්ලීම කියලා යන්න. හැබැයි නොකිය ඒ දේ කරොත් නම් වැරද්දක්. කිය. ඔබ වහන්සේගේ සිවුරක්. මගේ සිවුරක්. හා. සිවුරක් නම් ගත්තට කමන්නේ. හැබැයි ඉතින් ඕනම දෙයක ඇලෙන්න හොඳ නැහැ. ඔය සිවුරත් ඉතින් කාලයක් යනකොට විනාශ වෙලා යනවා. සුමන සිවුරක් ගන්න. මං ගත්තා. අන්න ඒක නම් වැරද්දක්. මට සම්මා වෙන්න අපේ අඳුරන්නේ. සඳ සිසිලෙන් මුකුලිතවන සියපත් පෙති පුරා පිනිබිඳුවෙන් ජීවිතයේ අනියත හිත දරා හරියාමෙන් වැරදීමෙන් මඟක ඇවිද නුරා සැප සොයමින් දුක් විඳිනා දිවියකි හිත පුරා සංසාරේ බැඳෙන බැඳුම් ලිහාගන්න සිතා පියමැන්නේ අරි අට මග කසාවතත් දරා ඉඳ හිට හිත කෙලෙස් වලින් බරවෙන්නැති කුඩා නික්මෙන්නට පුළුවන් දැන් කිසිවක් නැති නිසා නොලැබෙන දේ සොයමින් සිත දිව්වත් නිරතුරු ලැබෙනා දේ දුකක් බවත් දැනුණා ලද පසු නවතින්නට සංසාරේ පාරමිතා පිරු මා සොයමින් මා නවතිමේ මා ලැබෙනතුරු අනාරාධිතව විත් අනාරාධිතව යන
නොනවතින නැවතුමක සැනසුම මඟ සොයන මගියකුට ඉඩ තබා මොහොතකට නතරවෙමු. නතරවන තැන සොයන ඇරඹුමට ඉඩ තබා